සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට සිත සතුටින් දහම් මිහිර විඳින්නට ඔබ සැම වෙනුවෙන් sannivedanaya කරන දායකත්ව ධර්මදේශනාව සඳහා අද දින වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින සදහවත් දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 415 එක පන්සල හන්දිය මා කුඹුර පන්නිපිටිය ලිපිනෙහි පදිංචි එම්.ඒ. මිස් පෙරේරා වෙද මහතා ඇතුළු ඥාති පිරිස විසින්. එසේනම් සුපින්වත්නි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදීත. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැමදෙනාම බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම දානමය මහා පින්කමක් සිදු කරගන්න දවසක්. විශේෂයෙන් එම්.ඒ. මිස් පෙරේරා වෙද මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, තමන්ගේ ඥාතීන්, පවුලේ හිතවතුන් සියලු දෙනා එකමුතු වෙලා අද ඔබේ ජීවිතයට පින අතර අග්‍රම පිනක් රැස් කරගන්න දවසක්. ඒ නිසා පින්වතුනි, බණ ඇසීම කියන්නේත් නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරගන්න තියෙන එක මාර්ගයක් තමයි බණ ඇසීම. ඒ වගේමයි ඔබ තව විශාල පිරිසකට, ලක්වාසී ලෝවාසී විශාල පිරිසක් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන. ඒ නිසා මේ පින්වතුන් තව විශාල පිරිසකට දහම් දැනුම ලබා දීම පිණිස
ධර්ම දානමේ මහා පින්කමකුත් සිදු කරගන්නවා. ඒ නිසා මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ධර්ම දානමේ පිනත් ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ පිණිස මේ සංසාරික සත්‍යයන්ව පුදුම විදිහට උනන්දු කරවපු කෙනෙක්. එක අවස්ථාවක ධර්මය අවබෝධ කරන්න වීරිය කරපු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වෙලා සකදාගාමි අනාගාමි යනකම් මේ මාර්ගඵල හතරෙන් මාර්ගඵල තුනක්ම අවබෝධ කරගත්තා. පුදුම වීරියෙන් භාවනා කරලා අනාගාමි ඵලයටපත් වුණා. දැන් අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙකුට තව එක ආත්මයයි තියෙන්නේ. සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහෙදිම පිරිනිවන් පානවා. ආයි මේ කාම ලෝකෙට, දිව්‍ය ලෝකෙකවත්, මනුස්ස ලෝකෙකවත් උපදින්නේ නැහැ අනාගාමි වෙච්ච කෙනෙක්. නමුත් මේ ස්වාමීන් වහන්සේ අනාගාමී වුණාට පස්සේ කල්පනා කරා උන්වහන්සේ රහත් වෙන්න පුළුවන්. රහත් වෙන්න වීරිය වඩන්න නැතුව වීරිය අතහැරියා. වීරිය අතහැරලා උන්වහන්සේ කල්පනා කරා මට ඉතින් තව කොහොමත් එක ආත්මෙන්නේ තියෙන්නේ. මම සුද්ධාවාස බඹලොවම ඉපදිලා එහෙදිම පිරිනිවන් පාන්නම්කෝ. එහෙම හිතාගෙන රහත් වෙන්න ගන්න වීරිය අතහැරියා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්ක දැන් ඉස්සර වගේ වෙනද වගේ වීරිය වඩන්නේ නැහැ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට කතා කරලා අහනවා, භික්ෂුව ඔබ ඉස්සර බොහොම වීරිය වැඩුවා. ඇයි දැන් වීරිය අතහැරි? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කාමරාග පටික සංයෝජන ප්‍රහාණය කළා මම අනාගාමී ඵලයටපත් වුණා. මම සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පාන්නා. අන්න එහෙම කියලා බුදුරජාණන් වහන්සේට කියන මම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. ඒ නිසා වීරිය අතහැරියා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ උපමාවකින් පෙන්නනවා, භික්ෂුව බඹලව ඉපදුනත් ඒ ඉපදීම දුකක්ම තමයි කියනවා. ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේගේ ස්ථාවරය උන්වහන්සේ පෙන්වන්නේ ජාතිපි දුක්ඛ. ඉපදීම දුක. කොහේ ඉපදුනත් හටගන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. ඒ නිසා කොහේ ඉපදුනත් මේ සසරේ දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක ටිකක් සැප සම්පත් තියෙන තැනක්. හැබැයි ඒක නිත්‍ය තැනක් නෙමෙයි. කල්ප ගණන් බඹලව හිටියත් දෙව්ලොව හිටියත් ඒවා නිත්‍ය තැන් නෙමෙයි. ඒ තුලත් ජරා මරණ තියෙනවා. දැන් දෙවියන්ගේ ජරාවටපත් වීම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දිව්‍ය මල් මාලා පර වෙනවා කියනවා. දෙවියන්ගේ ශරීර වලින් දහඩිය වැగిරෙනවා කියනවා. දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය සලුපිලි කිලුටු වෙනවා කියනවා. දිව්‍ය ශරීර දුර්වර්ණ වෙලා විමානවල සිත් තලවන්න නැතුව යනවා කියනවා චුත වෙන්න ආසන්න වෙද්දි. එතකොට දෙවියන් තුලත් අර ජරාවටපත් වීමක් තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේගේ ස්ථාවරේ. බුදුරජාණන් වහන්සේ උපමාවකින් අහනවා, භික්ෂුව ඔබ තව එක ආත්මයක් හරි උපදින්න ආස කරනවා කියන්නේ ඔබ මෙන්න මේ විදිහට ඒක දකින්න කියනවා. අසුචි ගොඩක් තිබ්බත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙනසක් තියනවද කියලා ඇහුවා. අසුචි ගොඩක් ගත්තත් ගඳයි, චුට්ටක් තිබ්බත් ගඳමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඉපදී යන සංසාර ගමනේ එකාත්මයක් ඉපදුනත් ඒ ඉපදීම දුකක්ම තමයි කියෝ. ඒ නිසා මේ ජීවිතේම වීරිය වඩලා රහත් වෙන්න උත්සාහ කරන්න කියෝ. ධර්මාවබෝධයටම වීරිය වඩන්න කියෝ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා උන්වහන්සේ වදාළ, මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද? යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද? ඒ අතර කාලයේ තුල, ඒ කියන්නේ බුදු වෙලා වැඩ සිටිය කාලයේ තුල බුදු කෙනෙක් ඇසිපිය හෙළන මොහොතක්වත් යලි ඉපදෙමින් යන සංසාර ගමන වර්ණනා කරන්නේ නැහැ කිය. මේ සසර ගමන නම් බොහෝම හොඳයි. ඉපදී දිගටම යන්න බොහෝම හොඳයි කියලා කවදාවත් බුදු කෙනෙක්ගේ බුදු මුවින් මේ සංසාර ගමන ඇසිපිය හෙළන මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කිය. එතකොට අපිට පේනවා මේ යන ගමනේ මහා දුක් ගැහැට විඳ විඳ යන ගමන. යන්තම් ওই සුගතියකට ආවොත් යම් කිසි සැපයක් තියෙන. හැබැයි ඒකත් අනිත්‍ය වෙනස් වෙලා යනවා.
නමුත් මේ ලෝකේ සංසාරික සත්‍යයන් වැඩිම සුගතියේ ඉපදී යනවා නෙමෙයි වැඩිම ආත්ම භාව ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සංසාරික සත්‍යයන්ගේ සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ. දැන් ඔබේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ ගෙදර. රස්සාවට ගියත් හවස් වෙනකොට ආපහු යන්නේ ගෙදරට. කඩේකට ගියත් බඩුවක් ගන්න ගියත් ගමනක් ගියත් ආපහු හිත තියෙන්නේ ගෙදර. ගෙදරට තමයි ඉක්මනට එන්නේ. ඒ වගේ මේ සංසාරේ ඉපදී යන සත්වයන් කලාතුරකින් සුගතියකට දිව්‍ය ලෝකයකට මනුස්ස ලෝකයකට ඇදිලා ආවට මේ සසර ඉපදී යන අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳී ගිය සත්වයන්ගේ සංසාර ගමන ඇදෙන්නෙම අපායටමයි කියන. සතර අපායගාමී සංසාර ගමනක් තියෙන. ඒ නිසා සතර අපාය කියන්නේ මහා ගෙදර වගේ කියන. ඒකට හේතුව පින්වතුනි දැන් අපේ හිතවල දැන් ඔබ ඔය හොඳට ඉඳගෙන බණ ටික ඇහුවට අපේ හිත ඇතුලේ තියෙනවා නිරේගාමී ආශ්‍රව. ඒවා තියෙනවා. සෝවාන් වෙනකොට තමයි සතර අපායගාමී ආශ්‍රව සියල්ල ප්‍රහාණය වෙන්නේ. එතකොට කොයි මොහොතක හෝ අපි මරණයටපත් වෙනකොට නිරේගාමී අකුසලයක් මතුවලා බලවත් වෙලා આવොත් ආසන්න කර්මයක් හැටියට අපායකට ඇදිලා යන්න පුළුවන් අනතුරක් අපේ හිත ඇතුලේ තියෙනවා. අපේ හිත ඇතුලේ තියෙනවා තිරිසන් අපායගාමී ආශ්‍රවත් තියෙනවා. പ്രേත ලෝකේ අසුර අපායේ බොහොම දුක් සහිත තැන්වල උපදින්න උපකාර වෙන මේ සංසාරිකව සකස් වෙච්ච ආශ්‍රව කෙලෙස් හිත ඇතුලේ තියෙනවා. ඒවා අලු යට ගෙනි පොකුරු වගේ තියෙන සැනින් මතුවලා එන්නේ. ඒ නිසා අපායගාමී ජීවිතයක් ඇතුවයි අපි මේ සසරේ ඉන්නේ. අන්නේ භයානකකම අනතුර නිසා මොකද අපේ ජීවිතයේ ස්වභාවය තමයි දැන් අපේ හිත. අපේ හිත ගත්තොත් ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් අපිට තියෙනවා. අපි කවුරුත් මේ සසරේ යන්නේ කුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් නිසා නෙමෙයි. අපේ හිත හැදිලා තියෙන්නෙම ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් හිත. මේ අකුසල මූලයන්ගෙන් හටගත් හිත අකුසලයට ඇදෙනවා. සැනින් රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂියා, වෛරය, කෙලෙස් සැනින් මේ හිතට ග්‍රහණය වෙනවා. ඒ නිසා හිත අකුසලයට ඇදෙන වාර ගන්න හැම වෙලාවෙම ස්පර්ශයත් එක්ක සැනින් හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය අලු යට ගිනි පොකුරු මතුවෙනවා වගේ මතුවේවි එනවා. ඒ නිසා පින්වතුනි මේ සසර ගමන බොහොම භයානක ගමනක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්තේ කියලා තියෙන සංයුත්ත නිකාය. මේ දේශනා ගණනාවක් තියෙනවා. ඒ බොහෝ දේශනාවල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාර. මහණනි මේ සංසාර ගමන අනවරාග්‍රයි කියන. කෙලවරක් හොයන්න බැරි තරම්ම දීර්ඝයි කියන. පුබ්බා කෝටි දපඤ්ඤායති. කෙලවරක් හොයාගන්න අමාරුයි. ඒ තරම් දිග ගමනක්. අවිද්‍යාවෙන් බැඳී ගිය තණ්හාවෙන් අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳී ගිය සත්‍යයන්ගේ සසර ගමනේ කෙලවරක් දකින්න බෑ කියලා. ඉපදී යන දීර්ඝ සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා පෙන්නනවා මහණෙනි මේ දඹදිව් තලයේම තියෙන පස් අරගෙන පස් ගත්තොත් කොච්චරද මුළු ඉන්දියාවේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මේ දඹදිව් තලයේ තියෙන පස් අරගෙන කෙනෙක් මේ පස් ගුලි වලට හදනවා. ගුලි කරනවා. අර පොඩි ළමයි නිකන් සෙල්ලම් බත්තු යන්නේ ඒ වගේ නිකන් අපි හිතමු. මේ පස් ගුලි හදනවා. එහෙම ගුලි හදලා යමෙක් වෙන් කරනවා මේ මගේ තාත්තා. මේ තාත්තගේ තාත්තා. මේ ඒ තාත්තගේ තාත්තා. එහෙම අර දඹදිව් තලයේම තියෙන පස් ගුලි කරලා අයින් කරගෙන ගියත් ඒ දඹදිව් තලයේ තියෙන පස් ටික අවසන් වුණත් සංසාරේ පියවරු අවසන් වෙන්නේ නැහැ කිය. එතකොට පේනවනේ මේකේ දීර්ඝ භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විදිහකට පෙන්නනවා මුළු දඹදිව් තලයේම තියෙන ගස්වල මේවා කපලා මේ ගස් සාමාන්‍යයෙන් අඟල් 4ක පමණ ප්‍රමාණයේ කොටස් වලට පුංචියට කපනවා. අපි නිකන් හිතමු නිකන් පැන්සල් කූරු වගේ කියලා. මෙහෙම පොඩියට පළල හදාගෙන කෙනෙක් මේ උපමා කෙනෙකුට සසර ගමන තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමා. යමෙක් මේ මගේ අම්මා කියලා ඔන්න කොටසක් අයින් කරනවා. මේ ඒ අම්මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා. දැන් ඔබට එහෙම හිටියද නැද්ද?
දැන් ඔබට ඔබේ අම්මා මතකයි. ඒ අම්මට අම්මා කෙනෙක් හිටියද නැද්ද? හිටියනේ. සමහරට ඔබේ ආච්චිත් ටිකක් මතක ඇති. ඒ ආච්චිගේ අම්මා මතකද? සමහරට නැහැ. හැබැයි එතකොට ඒ ආච්චිටත් අම්මෙක් හිටියද නැද්ද? හිටියා. ඔහොම කෙලවරට යනකොට හොයාගෙන කෙලවරක් හොයාගෙන ගියොත් මේ සසර ගමනේ අම්මාවරු අවසන් වෙන්නේ නැහැ කියනවා. අර මුළු දඹදිව් තලයේම තියෙන ගස් කපලා අඟල් 4 පමණ පුංචි කෑලි වලට කපපු කොටස් ඉවර වුණත් අම්මවරු අවසන් වෙන්නේ නැහැ කියන. එතකොට අපිට පේනවා කොච්චර දීර්ඝ සංසාර ගමනකද අපි මේ ඉපදී දිගින් දිගට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපි ධර්මාවබෝධයට මහන්සියක් ගත්තේ නැත්නම් අපිට ආයේ කවදා කොයි විදිහකට බුද්ධ ශාසනයක් මුණ ගැහෙයිද? කොයි කාලයක සුගතියකට එයිද? අපායකට වැටුනොත් නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සංසාරික සත්‍යයන්ට අවිද්‍යාවෙන් වැහිච්ච සංහාවෙන් බැඳී ගිය සත්‍යයන් අපායකට වැටුණාට පස්සේ ආයිමත් සුගතියකට එනවා කියන්නේ හරියට කන කැස් බෑව විය සිදුරින් අහස දකිනවා වගේ කියන. දැන් ওই උපමාව අහලා ඇතින ඕන තරන්නේ. නිකන් අපිට ඕක කටපාඩම් කන කැස් බෑව විය සිදුරින් අහස දකිනවා. නමුත් ওই උපමාව තියෙන්නේ අනමතග්ග සංයුක්තේමයි. මේ උපමාව විස්තර ඇතුව අහගත්තොත් පේනවා ඇත්තටම මේක පුදුම දෙයක්. බුදුරජාන් වහන්සේ පෙන්නනවා දැන් ඔන්න විය ගහක් තියෙනවා. දැකලා ඇතිට නගුලේ බඳින විය ගස් තියෙන. මේ විය ගහක් තියෙනවා. මේ විය ගහක් කෙනෙක් ගංගාවකට විසි කරන. ගඟ දිගේ ගහගෙන ගිහිලා විය ගහ වැටෙනවා මුහුදට යනවා. දැන් මුහුදේ විය ගහ පාවි එහාට මෙහාට රැල්ල ගහනකොට පාවි තියෙනවා. මේ විය ගහේ තියෙන ලොකු සිදුරක්. මේ සිදුර තියෙන විය ගහ පාවි මුහුදේ තියෙනවා. ඒ අතර මේ මුහුදේ ඉන්නවා එක ඇහැක් අන්ධ වෙච්ච කැස්බෑවේ. මේ කැස්බෑවට පේන්නේ එක ඇහැයි. අවුරුදු 100කට එක සැරයක් මුහුදු පතුලෙන් උඩට ඇවිල්ලා අර වතුරෙන් එළියට ඔළුව දාලා අහස දිහා බලලා ආපහු මුහුද ඇතුළට යනවා. එතකොට උඩට එන්නේ අවුරුදු 100කට සැරයක්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ මහා සාගරයේ තුල අර පාවි තියෙන වියගහ. එහෙම පාවි තියෙන අතරේ මේ කැස්බෑව අර මුහුදෙන් උඩට එනකොට එහෙම උඩට ඇවිල්ලා අහස දිහා බලනකොට හරියටම වියගහත් ඒ හිස ළඟටම එකටම ඇවිල්ලා වියගහේ සිදුර ඇතුලෙන් ඔළුව ගිහිල්ලා ඒ සිදුර ඇතුලෙන් අහස දකින්නවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි හිතා ගන්න බැරි අවස්ථාවක්. භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකනම් හරිම දුර්ලභ දෙයක්. වෙන්නත් පුළුවන් හැබැයි ඒක අතිශයින්ම දුර්ලභයි කියලා. බුදුරජාණන් වහන්සේ ඔය උපමාවෙන් තමයි පෙන්වුවේ මහණෙනි මේ සතර අපායට වැටිච්ච සත්වයෙක් ආයමත් මනුස්ස ලෝකයකට සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑව විය සිදුරෙන් අහස දකින්නා වගේ අමාරු දෙයක් දුර්ලභ දෙයක් කියන. දැන් ඔබට ඕක ඇහෙනකොට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ ඉන්නේ කෝටි ගණන්නේ මේ ලක්ෂ ගණන් බැලූ තැන්වල මිනිස්සු ඉන්නවා මෙච්චර මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. සමහරට කෙනෙක් කියන පුළුවන් දැන් ඉතින් එන්න ජනගහණය වැඩි. එන්න මිනිස්සු වැඩි. එතකොට කෙනෙක් කියනවා මෙච්චර පව්කාරයෝ පව් කරනවා නම් ඉතින් කොහොමද ජනගහණය වැඩි වෙන්නේ? එහෙමත් හිතනවන්නේ. දැන් අපිට ඕක හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි මේක තේරුම් ගන්න නම් අපි ගලපන්න ඕනේ සතර අපායগামী සත්‍යයන් එක බලන්න ඕනේ. දැන් මනුස්ස ජනගහණය වැඩි වෙනවද අඩු වෙනවද අපායි ඉඳන් එන අය කොහොමද කියලා තේරුම් ගන්න නම් අපි බලන්න ඕනේ අපායි කොච්චර ඉන්නවද. දැන් හිතමු සතර අපාය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපායවල් 4ක් දුක් සහිත තැන්. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය කියලා 4ක්. ඒවට තමයි අපි සතර අපාය කියලා කියන්නේ. දැන් නිරය තුල කොච්චර ඉන්නවද කියලා කවුරුත් දන්නවද? දන්නේ නැහැ. කවුරු සංගණනයක් කරාද නිරේ මෙච්චරක් ඉන්නවා කියලා? කිසි කෙනෙක් හොයලත් නැහැ, දන්නෙත් නැහැ, අපිට පේන්නෙත් නැහැ. හැබැයි එහෙම අපායগামী සත්‍යයන් නිරේ තුල කෝටි ප්‍රකෝටි ගණන් නිරි සත්‍යයන් දුක් විඳින බව ධර්ම දේශනාවල තියෙනවා. එක අපායක් ගැන බුද්ධ දේශනාවේ තියෙනවා ලෝකාන්තරික කියලා නිරයක් ගැන. මේ ලෝකාන්තරික නිරේ තුල නිරි සත්‍යයන්
කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳිනවා. හැබැයි මහා ඝන අන්ධකාරය විතරයි කියන. එක්කෙනෙකුට තව කෙනෙක් පේන්නේ නැහැ කියනවා. කළුවරේ ඝන අන්ධකාරේ. හැබැයි දුක් වේදනා විඳිනවා, කෑ ගහනවා, විලාප දෙනවා, හඬ විතරයි කියන ඇහෙන්නේ. පේන්නේ නැහැ කියන. නමුත් බුදු කෙනෙක් පහළ වෙනකොට, මව් කුසින් උපදිනකොට, සම්බුද්ධත්වයට පත් වෙනකොට, ප්‍රථම ධර්ම දේශනා කරනකොට, ඒ වගේ විශේෂ අවස්ථාවල දසදහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරාව විහිදෙනවා. එහෙම ආලෝක ධාරාව විහිදෙනකොට ලෝකාන්තරික නිරය පවා සුළු මොහොතකට ආලෝකමත් වෙනවා කියන. අන්නේ ආලෝක ධාරාවක් යනකොට තමයි කියනවා ඒ ලෝකාන්තරික නිරේ ඉන්න සත්‍යයන් දකින්නේ අපි වගේම තව විශාල පිරිසක් මේක ඇතුලේ ඉන්නවනේ. තව විශාල පිරිසක් නිරේ තුල දුක් විඳින සතුන් ඉන්නවනේ. ඒක දකින්නේ අර ආලෝකයේ තුලින් විතරයි කියන්නේ. එතකොට අපිට පේනවා නිරේවල් කොච්චර ඇද්ද. ඒ අතර කිසිම ආලෝකයක්වත් නැති නිරේවල් ගැන පවා දේශනාවල තියෙනවා. අපිට නිරි සත්තු පේන්නෙම නැහැ. එතකොට නිරේම අයින් කරමු. පේන්නේ නැහනේ. ඊළඟට പ്രേත අපාය පේනවද අපිට? ඒක පේන්නෙත් නැහැ. പ്രേතය කොච්චරක් ඉන්නවද? යක්කු කොච්චරක් ඉන්නවද? අමනුෂ්‍ය කොච්චරක් ඉන්නවද? අපි දන්නෙත් නැහැ. අපිට ඒක ගණන් කරගන්නත් බෑ. අපි ඇහැට පේන්නේ නැහැ. පියවි ඇහැට නොපෙනෙන දෙයක්. ඊළඟට අසුර අපාය. සතර අපායෙන් නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. අසුර අපාය කියන්නේ අපි ඇහැට පේන්නේ නැති දෙයක්. අසුර අපායේ තියෙන්නේ මහා සාගරය ඇසුරු කරගෙන කියන. මේ මුහුදේ තිමි, තිමංගල, තිමිර පිණ්ඩල, නාග, අසුර, ගහන්, දරුව කියලා අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. යොදුන් 100 ගණන් විශාල අద్භූත ශරීර ඇති අමනුෂ්‍යයෝ මහා මුහුදේ හා මෙහා යනවා කියන. එතකොට මේ අමනුෂ්‍යයෝ අතර යොදුන් 100 ගණන් විශාල අමනුෂ්‍ය කොටස් මුහුදේ ඉන්නවා කියනවා. ඒ අතර තමයි අසුර අපායේ තියෙන මහා සාගරය ඇසුරු කරගත්ත අපාය. අපිට ඒක ගණන් කරගන්නත් බෑ. අපිට මුහුදේ පේන්නේ ඔය මාළු ටිකක්, ඇහැට පේන පීනගෙන යන සත්තු ටිකක් විතරයි. එතකොට දැන් ඔය සතර අපායෙම අපිට පේන්නේ තිරිසන් ලෝකෙ විතරනේ. ටිකක් හරි පේන්නේ. දැන් ඔන්න හතරෙන් එකයි පේන්නේ. දැන් අපි බලමු තිරිසන් අපාය කොච්චර ඇද්ද කියලා නිකන්. තිරිසන් අපාය ගත්තොත් ගණන් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තිරිසන් අපායේ සත්‍යයන් පෙන්වුවේ කරණීයමිත සූත්‍රයේ තියෙනවා විග්‍රහය. දීගාව දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා තිරිසන් අපායේ. මහන්තාව මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ක්‍ධිමාව මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති සත්තුත් ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තුත් ඉන්නවා. තූලාව වටකුරු හැඩෙන් යුක්ත සත්තුත් ඉන්නවා. දිඨාවායි වද්දිඨා ඇහැට දැකපු සත්තු වගේම ජීවිතේට දැකලා නැති සත්තු ඕන තරම් තිරිසන් අපායේ සත්තුන් අතර ඉන්නවා. දැන් ওই සත්ත්ව විග්‍රහය දිහා ගත්තාම ලොකු සත්තු, පුංචි සත්තු, ඇහැට පේන නොපෙනෙන අන්වීක්ෂ වලින් පවා බලනකොට අහුවෙන සත්තු ඕන තරම් ඉන්නවා. දැන් අපිට මේ ලෝකෙම ඉන්න සත්තු අපිට හොයන්න බෑ. නිකන් අපි අපේ ඉඩමට එමු. දැන් නිකන් හිතන්න ඔබේ ඉඩම ගැන විතරක් ගන්න. අන්න එතකොට අපිට බලන්න පුළුවන් අපාය අයයි මනුස්ස ලෝකයේ අතර වෙනස. ඔබේ ඉඩම තුල පර්චස් 10ක් හරි 20ක් හරි ඔබට පොඩ්ඩක් හරි ඉඩමක් ඇතිනේ. ඒ ඉඩම තුල මනුස්ස ජීවිත ලැබලා ජීවත් වෙන්නේ එක්ක 3-4 දෙනයි 5 දෙනයි. අපි හිතමු 6-7 දෙනෙක්ම ඉන්නවා කියලා. ගෙදර 10ක් හිටියා කියලා හිතමු. හැබැයි ඔය ඊඩමේ ඉන්න සත්තු ටික අපිට ගණන් කරන්න පුළුවන්. පුළුවන්ද? අඩු ගානේ ඊඩමක් නෙමේ වර්ග අඩියක ඉන්න සත්තු ටික හොයාගන්න බෑ. පොළොව හාරන්න කොච්චර සත්තු මතුවෙනවද? කෝපි ගුලක් ගත්තත් කෝටි ප්‍රකෝටි ගාන. වේයෝ ගුලක් ගත්තත් කොච්චරද? නිකන් අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න කොච්චර පණුව ඉන්නවද කියලා. අපිට ගණන් කළ නොහැකි සතුන් තිරිසන් අපායගාමීව ඉන්නවා. එතකොට බලන්න මේ සතර අපායෙම ඉන්න සත්‍යයන් බුදුරජාණන් වහන්සේ උපමා කරේ මහ පොළොවේ පස් තරම් විශාලයි කියලා.
එතකොට නිරේ ඉන්න සත්තු අපිට පේන්නේ නැහැ. പ്രേත අපායේ ඉන්න සත්තු ඒත් අපිට හොයාගන්න බෑ. අසුර අපායේ ඉන්න සත්තු ඒත් පේන්නේ නැහැ. පේන්නේ තිරිසන් ලෝකේ. ඒකත් අපිට ගණන් කරගන්න බැරි තරම් විශාලයි. අඩු ගානේ වර්ග අඩියකට ඉන්න සත්තු ටිකවත් අපිට ඉලක්කමකින් ගණන් කරගන්න බැරි තරම් විශාලයි. එතකොට අපිට පේනවා මුළු සතර අපායගාමී සත්වයන් ගත්තොත් මහ පොළොවේ පස් තරම් විශාලයි කියලා. ඒ සතර අපායේ ඉන්න සත්තු අතරින් මනුස්ස ජීවිතයකට ඉන්නේ මෙන්න මෙච්චරයි කියලා. නියසිලට ගත්ත පස් වගේ ටිකයි කියලා. එතකොට මේ සතර අපාය තුල කෝටි ප්‍රකෝටි ගණන් සත්වයන් ඉන්න නිසා ඒ ඉන්න සත්වයන් අතරින් නියසිලට ගත්ත පස් වගේ චුට්ටක් උඩට ආවත් අපායෙන් මිදිලා කෝටි ගාණක් උඩට එනවා. ඒ නිසා මනුස්ස ලෝකේ ඉන්නේ ටිකයි අපිට ගණන් කරගන්න පුළුවන් ඉලක්කමකින් හරි. අපි කියනවා කෝටි 700යි ලෝකෙම ඉන්නේ. අහලා ඇතින්නේ පහුගිය කාලේ දැන් ලෝක ජනගහනය කෝටි 700ක්. එතකොට මනුස්ස ලෝකේ ඉන්න අය කෝටි ගාණෙන් හරි හොයන්න පුළුවන්. සත්ත්ව ලෝකේ අපිට ඉලක්කමකින් ගණන් කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ තමයි අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහුණා කියන්නේ සන සම්පත්තිය ලැබුණා කියන්නේ දුර්ලභ කාරණා රැසක් එකතු වෙච්ච ලෝකේ තියෙන දුර්ලභම දෙයක් අපිට ලැබිච්ච වෙලාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා හැම උදෑසනකම භික්ෂුන් වහන්සේලාට දහවල් කාලෙත් අනුශාසනාවක් කරනවා. ඒකට කියන්නේ සුගතෝ වාදී. දුර්ලභෝ මනුස්ස පටිලාභ. මේ මනුස්ස ජීවිතය බොහොම දුර්ලභයි කියන. බුදු කෙනෙක් පහළ වීමත් බොහොම දුර්ලභ දෙයක් කියන. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. ඊළඟට දුර්ලභාෂණ සම්පatti. මනුස්ස ජීවිතයක් ලැබිච්ච හැමෝටම බුද්ධ ශාසනය හම්බෙන්නේ නැහැ. අද ගත්තත් කෝටි ගණන් ඉන්නවා එක බණපදයක් අහන්න නොලැබෙන මිනිස්සු. ඒ නිසා අපිට පේනවා බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ බොහෝම පෙර පිනක් තියෙන කෙනෙකුට විතරයි. ඒකටත් පෙර පින් තියෙන්න ඕනේ. ඒකට ධර්මයේ කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරපු පින් ඇති බව. අන්නේ පෙර පිනක් තියෙන කෙනාට තමයි බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ. එතකොට මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියන්නේ විශාල පෙර පිනක්. එහෙම බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච කෙනෙකුට ධර්මය ඇහෙනකොට හිත පහදින්න ඕනේ. අනේ කොච්චර දෙයක්ද? මං කොහොම හරි සිල් රකින්න. මං කොහොම හරි පින් කරගන්න. මං කොහොම හරි ගුණ ධර්ම වඩන. කොහොම හරි මම මේ භයානක සසර දුකෙන් මිදෙනවා. මං කොහොම හරි ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සංසාර ගමනේ මිදෙනවා කියලා අන්න තමන් තුළින් ධර්මාවබෝධයේ පිණිස හැඟීමක් ඇති වෙනවා. අන්නේ ඇතිවෙන හැඟීම වීරියට කියනවා ශන සම්පත්තියට පහළ වෙනවා. බුද්ධ ශාසනය ගැන හිත පැහැදිලා ධර්මාවබෝධයට හිතක් පහළ වෙනවා. ඒ ශන සම්පත්තිය ලැබෙන්නේ ඊටාම සුළු පිරිසකට විතරයි. එහෙම ශන සම්පත්තිය ලැබිච්ච කෙනා තමයි ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. ඒ නිසා පින්වතුනි ඔබ ඔබේ ජීවිතය තුළ ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාවම හිතන්න. කොච්චර දුර්ලභ බුද්ධ ශාසනයක්ද මේ මුණ ගැහුනේ. කල්ප 100ක් තුල බුදවරු 7-9යි ලෝකේ පහළ වෙලා තියෙනවා. මීට කල්ප 91කට පෙර විපස්සී නමින් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. ඊට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි කියන. ඒ කල්ප 60න් පස්සේ සිකී වෙස්සබූ කියලා බුදවරු දෙනමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ ආයේ කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඒ කල්ප 30න් පස්සේ තමයි මේ මහා භද්‍ර කල්පේ උදා වුනේ. බුදවරු 5 නමක් පහළ වෙන කල්පේ. එතකොට මේ කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප බුදවරු පහළ වුණා. හැබැයි අපි තාමත් සසරේ ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන් පෑවා. තාම අපි ඉන්නවා. හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානකට පස්සේ හරි අපිට යන්තම් මනුස්ස ජීවිතයක් ලැබුවා. ධර්මයේ තියෙන පැත්තක, ධර්මයේ ඇහෙන පැත්තක, බණ පදයක් අහන්න පුළුවන් තැනක මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒ ලැබූ මනුස්ස ජීවිතේට දැන් බුද්ධ ශාසනයක්
මුණ ගැහුණා. දැන් ඔබට අර සියල්ල තියෙනවා. දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. බුද්ධ ශාසනයේ මුණ ගැහුණා. හිත පැහැදුණා. අනේ මං කොහොම හරි බණ ටිකක් අහන්න ඕනේ, පින් ටිකක් කරගන්න ඕනේ, ගුණධර්ම පුරන්න ඕනේ, සසර දුකෙන් මිදෙන්න ඕනේ, පරලොව ගමනට මොනවා හරි දෙයක් කරගන්න ඕනේ. ඒ හැඟීම ඇති වුණා. දැන් ඔබට ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාව. හැබැයි අපි අප්‍රමාදීව මේ ගුණධර්ම ටික වැඩුවේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවාමයි. දැන් බලන්න දැන් ඔය අනුරාධපුර යුගයේ අටුවා කතා කියලා තියෙන අනුරාධපුර යුගයේ ඉස්සර මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටිය කාලේ වෙච්ච සමහර සිදුවීම්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අනුරාධපුර මහමෙවුනා උයන උන්වහන්සේට සංඝ සතු කරලා පූජා කරා දේවානම්පියතිස්ස රජුරු. රජුරුවන්ගේ ඇත්ගාල ජෝතිය වනයේ කියන. එතන තමයි ලස්සන මණ්ඩපයක් හදලා නගර වාසීන්ට බණ කියන්න හදලා දුන්නා. දැන් ඔය අතර අනුරාධපුරයට ආසන්න ගමක හිටියා 5 දෙනෙක්. මේ අටුවාවක තියෙන කතාවක්. මේ 5 දෙනා අතර ගෙදර හිටියා දැන් අම්මයි තාත්තයි. වැඩි මහල්ම කෙනා පුතා අයියා. ලොකු අයියෙක් හිටියා පුතෙක්. ඊළඟට නංගි මල්ලි. උම 5 දෙනෙක් දරුවෝ 3 දෙනයි අම්මයි තාත්තයි. හැබැයි මේ පවුලේ ක්‍රමේ තමයි තාත්තයි අයියයි මල්ලි 3 දෙනාම හේනක් කරන. හේන වපුරනවා කුඹුරු කොටනවා. ඉතින් ජීවිතේ ඕක. හේනයි උදැල්ලයි කුඹුරයි තමයි ජීවිතේ. ගෙදර අම්මගේ ජීවිතේ ඉතින් කුස්සිය උයන එකයි කුස්සිය අතු ගන්න එකයි ගේ අස් කරන එකයි වත්තේ ඇවිදින එකයි තමයි ජීවිතේ. නංගි හිටියා තරුණ වයසේ ඉතින් හැඩ වැඩ වෙවි හිටියා ඉච්චරයි. ඔන්න ඔය විදිහේ තමයි ජීවිතේ ගත කරේ. ඔහොම ඉන්නකොට දවසක් මේ පවුලේ අයියා වැඩි මහල් කෙනා අනුරාධපුර නගරයට ගිය වෙලාවේ දැක්ක විශාල පිරිසක් එකතු වෙලා ඉන්න. මේ පිරිස අතරින් ගියා. ගිහිලා ඉස්සරහට ගිහින් බලනකොට මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසනවා. මේ පිරිස අහගෙන ඉන්නේ බණ. ගිහිල්ලා මේ අයියත් ඉස්සරහින් වාඩි වෙලා බණ ඇහුවා. එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා මේ දේශනාව අහලා අවසන් වෙනකොට උන්වහන්සේ ධර්මාවබෝධය ලැබුවා. සෝවාන් ඵලයටපත් වුණා. ධර්මය අවබෝධ කරගෙන ගිහින් කියනවා අනේ ස්වාමීනි මාව පැවිදි කරගන්න කියලා පැවිදි වුණා. පැවිදි වෙලා ඉතින් ඔය මිහින්තලේ ආශ්‍රිත ගල්ලෙන් වල තමයි වැඩ ඉඳලා තිනේ. උන්වහන්සේ පුදුම වීරියෙන් ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න වීරිය වැඩුවා. බොහොම අමාරුවෙන් වීරිය වඩලා අවුරුදු කීපයක් ඇතුළත ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් වූ අරහත්ත්වයටපත් වුණා. දැන් අයියා රහතන් වහන්සේ නම. හැබැයි දැන් ගෙදර ඉතිරි උනේ කවුද? අම්මයි තාත්තයි අර නංගි මල්ලි 4 දෙනා. දැන් අයියා රහත් උනත් මේ 4 දෙනාට වගේ වගක් නැහැ. ඕන කෙනෙක් නිවන් දැකපු දෙන් අපි යන අපායක යන්නම් කියලා හිටියා. එහෙමනේ ගෙවල් වල. අන්න එහෙම හිටියා. අර පුරුදු ජීවිතේම ඉතින් කුඹුරට යනවා, හේනට යනවා, ගෙදර වැඩයි, කවදාවත් පිනක් කරන්න, කුසලයක් කරන්න, බණක් අහන්න, භාවනාවකට යොමු වුන්නේ නැහැ. ඔහොම ඉන්නකොට හදිස්සියෙම තාත්තා මැරුණා. තාත්තා මරණයටපත් වෙලා දැන් හේනට එනවා ඌරෙක්. අර මනුස්ස ලෝකේ ඉන්නකොට වගා කරපු හේන දැන් මේ ඌර ඇවිල්ලා පෙරලලා යනවා. ඌරෙක් වෙලා ඉපදිලා. අර හේනම විනාශ කරනවා ඇවිල්ලා. ඔන්න බලන්න ස්වභාවය. මනුස්ස ලෝකේ ඉන්නකොට වගා කරලා රැකගත් ආරක්ෂා කරගත්ත හේන දැන් මේ මැරිලා ඌරෙක් වෙලා ඌර ඇවිල්ලා හේනම විනාශ කර යනවා. ඔහොම කාලයක් යනකොට අම්මා මැරුණා. ටික දවසක් යනකොට වහලේ කුස්සියේ වත්තේ ගැරන්ඩි දෙනක් ඇදෙනවා. අම්මා ගැරන්ඩි දෙනක් වෙලා අර ගෙදරටම ඇදිලා එනවා. තරුණ වයසේම හදිස්සියේ නංගි මැරෙනවා. ගෙවිලියක් වෙලා ඉපදුනා කියලා තින අපි හිතමු පුංචි සතින් නිකන් ගේ කුරුල්ලෙක් වගේ කියලා. ඔන්න බලන්න කර්මයේ හැටි. දවසක් මේ ගේ කිරිල්ලිය පියාඹගෙන ඇවිල්ලා වහලේ වැහුවා. එහෙම වහපු වෙලාවේ ගැරන්ඩි අල්ලගෙන ගැරන්ඩි දෙන ගිල්ලා.
ගැරන්ටි දෙන ගේ කිරිලි ගිලලා වත්තේ ඇදිලා යනකොට ඌරා ඉදා මොකද කරේ? ගැරන්ටි දෙන අහුවෙලා ගැරන්ටි දෙන මරාගෙන ඌරා ගිල්ලා. දැන් ගෙදර ඉන්නේ මල්ලි විතරයි. මල්ලි කාලයක් තිස්සේ ඉඳන් මේ ඌරා මරන්න උපක්‍රමම යොදා හිටි. මදු වටෝනවා, බොරු වලවල් කපනවා, හේන විනාශ කරන නිසා නොයෙක් උපක්‍රම යොදනවා. එදාම රෑ අර කපපු වලකට ඌරා වැටුණා. උදේ පාන්දර හේනට යනකොට ඌරා ඉන්නවා වලේ. දැන් පුදුම සතුටක් ඇති වුණා. බොහොම අමාරුවෙන් ඌරව හිර කරලා බෙල්ල හිර කරලා ඇදලා අරගෙන පොල්ලකින් ගහලා ඌරව මැරුවා. ඌරව මරලා කකුල් දෙකෙන් හේනේ ඉඳන් ඇදගෙන එනවා දැන් ගෙදරට. එනකොට එදා උදෑසන මේ මහරහතන් වහන්සේ භාවනා කරලා බලනකොට මේ සිදුවීම එදා දිවසින් දැක්කා. එදා උන්වහන්සේ පාත්‍රය අරගෙන කෙලීම වැඩම කරේ තමන්ගේ ගමට ගෙදරට වැඩියා. දැන් උන්වහන්සේ උදේ පාත්‍රය අරගෙන ඈතින් වඩිනවා. දැන් මල්ලි අර ඌරව මරලා හේනේ ඉඳන් කකුල් දෙකෙන් ඇදගෙන ගෙදරට ඇදගෙන එනවා. දැක්කා අර ඈතින් එන්නේ අපේ අයියාද? ස්වාමින් වහන්සේ නමක් වඩිනව නේද? ඒ අයියා නේද? අඳුනගත්තා. පාත්‍රයකුත් අතේ තියෙන්නේ. හොඳයි. ඌරු මස් ටිකක් එක්ක දානි ටිකක් දෙන්න බැරියයි කියලා හිතුවා. ඇයි මේ පින්පව් දන්න එකෙක් නෙමෙයිනේ. එහෙම හිතුවා. දැන් මේ මහරහතන් වහන්සේ වැඩියා. වඩිනකොට මිදුලට දැන් ඌරා ගෙනහලා ඇදගෙන ඇවිල්ලා දැම්ම. ඇහුවා මල්ලි ඌරව මැරුවද කියලා ඇහුවා. බොහොම අමාරුවෙන් අයියේ මේක මරාගත්තේ කියලා. කාලයක් උත්සාහ කළා තමයි කිය මේකව මරාගත්තේ. දැන් ඉතින් මැරිලානේ. පිහියක් අරන් එන්නේ කියෝ. ඌරාගේ බඩ පලන්න කියෝ. ඌරාගේ බඩ පලනකොට බඩ ඇතුලේ ඉන්නවා ගැරන්ටි දෙන. ගැරන්ටි දෙන අරගෙන බඩ පලන්න කියෝ. ගැරන්ටි දෙනගේ බඩ පලනකොට බඩ ඇතුලේ ඉන්නවා ගේ කිරිලි. ඇහුවා මල්ලි දන්නවද ඔය කවුද කියලා? නෑ කියෝ. ඔය ඌරා තමයි කියෝ අපේ නැති වෙච්ච තාත්තා. ඔය ගැරන්ටි දෙන තමයි කියෝ අපේ අම්මා. ඔය ගේ කිරිලි තමයි කියව පහුගිය කාලේ නැති වෙච්ච අපේ නංගි. එහෙම කියනකොටම අනේ අයියේ මාව බේරගන්න කියලා වැඳගෙන බිම ඇදගෙන වැටුණා. එදාම මහා විහාරයට එක්කන් ගෙනහිලා පැවිදි කරගත්තා. ධර්ම විනය කියලා දුන්නා කියලා ඒ දේශනාවේ තියෙනවා. එක්කන් ගෙනහිලා පැවිදි කරලා. එතකොට බලන්න අපිට පේනවා එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටිය කාලේ අනුරාධපුරේ නගරයක එක පවුලක වෙච්ච දෙයක් ඔය. එතකොට ඔය වගේ කොච්චරනම් වෙනවද? දැන් අපේ පවුලේ 10 දෙනයි කියන්නේ 10 දෙනාම ඉපදී එකම විදිහට සසරේ මෙහෙම හම්බෙවි යනවද නෑ ඔය විදිහටම. එහෙම සසර ගමනක් නෙමෙයි තියෙන්නේ. ගබ්බ මේකේ උප්පජ්ජන්ති. කෙනෙක් මව් කුසක උපදිනවා. නිරයම් පාපකම්මිනෝ පව් කරපු කෙනා අකුසල් කරගත්ත කෙනා මරණ මංචකේ අකුසලේ මතුවෙලා මරණින් මත්තේ නිරේකට වැටෙනවා. සග්ගං සුගතිනෝ යන්ති. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු කෙනෙක් හිටියොත් මරණ මංචකේ පින මතු කරගත්තොත් මරණින් මත්තේ සුගතිය උපදිනවා. පරිනිබ්බන්ති අනාසවන් රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. එතකොට ඔන්න ඔහොම සංසාර ගමනක් තියෙන. මේ භයානක සසර ගමනේ සමහර වෙලාවට එක ආත්මික මිනිස්සෙක් වෙන කෙනා ඊළඟ ආත්මෙ නිරිසතේ. නිරෙන් නිරේට වැටි වැටි දුක් විඳ විඳ ගිහිල්ලා තමයි යන්තම් එතනින් බේරිලා එන්නේ. දැන් ওই දේවදූත සූත්‍රයේ තියෙනවා නිරේට වැටිච්ච කෙනෙක් මහා නිරේට වැටුනොත් මහා නිරේ තුල දුක් විඳලා සමහර ලාවට අවුරුදු ලක්ෂ ගණන් අපායේ දුක් විඳින. එතනින් වැටෙනවා කියනවා ලෝකුඹ නිරේට. ඒ ලෝකුඹ නිරේ දුක් විඳලා නිරිපල්ලෝ එතනින් ඇදලා වීසි කරනවා කියනවා අසිපත් නිරේ කියලා නිරේකට. එතනින් දුවගෙන යනකොට එතනදී අතපය කැපිලා වද විඳලා දුක් විඳලා ඊළඟට වැටෙනවා කියන උණුවලු නිරේකට. ඔය වගේ දිගින් දිගට
අපායෙන් අපායට අකුසල් ගෙවෙනකන් චුත වීමක් නැහැ කියන මෙරි මෙරි එතනම පහළ වෙනවා. එතකොට නිරේ දුක් විඳලා ඊළඟට එතනින් ඇදිලා එනවා ඉතුරු අකුසලයේ ගෙවන්න සමානලාට අමනුෂ්‍යෙක් ප්‍රීතේ. එහෙම දුක් විඳලා එතනින් ආය යනවා තිරිසන් ලෝකෙට. දැන් ওই සංයුත්ත නිකායේ තියෙන ලක්කන සංයුක්තය කියන. මේ ලක්කන සංයුක්තයේ තුල තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වඩිනකොට මුගලන් හාමුදුරුවෝ කියන්නේ බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට උන්වහන්සේ 이르දියෙන් දකින්න අහසේ පාවෙලා යන පුදුම විදිහේ ශරීර ඇති අමුතුම අමනුෂ්‍යය දකින්න. ඒ අමනුෂ්‍යය දැකලා උන්වහන්සේ මෙහෙමත් අකුසල විපාක විඳින අමනුෂ්‍යයෝ ඉන්නවනේ කියලා ඉතින් ඒ දිහා බලලා අනුකම්පා සහගත සිනහවක් පහළ කරනවා. හැබැයි ලක්කන මහරහතන් වහන්සේ රහත් වෙලා. හැබැයි උන්වහන්සේට දිවස් නුවණක් නැහැ. ලක්කන හාමුදුරුව වටපිට බලනවා උන්වහන්සේට පේන්නේ නැහැ. ලක්කන හාමුදුරුව අහනවා ස්වාමීනි කාවද ඔය දැක්කේ? කවුරු දිහාද බලලා ඔය පුදුමෙන් වගේ බලාගෙන ඉන්නේ අහස දිහා. එතකොට මුගලන් හාමුදුරුව කියනවා දැන් මගෙන් අහන්න එපා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනදී ඇහුවොත් මං එතනදී නම් කියන්නම් කියලා. ඉතින් එදා හවස පින්නපාත ගිහිල්ලා හවස වීලවනාරාමේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අන්න එතනදී ওই කාරණේ කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය අමනුෂ්‍යයා ඔయిత කලින් මමත් දැක්කා කියනවා. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරේ නෑ මොකද මට සාක්ෂිකාරයෙක් නෑ කියලා. දැන් මට සාක්ෂිකාරයෙක් ඉන්නවා මේ මොග්ගල්ලාණන් වහන්සේ අමනුෂ්‍යයා ඒ විදිහටම දැකලා. බුදු කෙනෙක් දේශනා කරපු දෙයක් යමෙක් සැක කරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස හේතු වෙනවා කිය. අන්න ඒ නිසා දැන් මට සාක්ෂිකාරයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ අමනුෂ්‍යයාගේ ඉතිහාස කතාව ජීවිත කතාව මොන වගේ අකුසලයක් කරලාද ඔය ඉපදුනේ කියලා විස්තරේ කියනවා. මේ හැම දේශනාවකම විස්තර වෙනවා. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහරු හරක් මරපු අය, සමහරු මුව වැද්දෝ, ඊළඟට ලිහිණි වැද්දෝ, ඊළඟට නොයෙක් පව්කම් කරපු අය. ඒ වගේ අකුසල් කියලා කියනවා මහණෙනි ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ වගේ පව්කම් කරලා මරණින් මත්තේ නිරේට වැටිලා නිරේ තුල දුක් විඳලා ඉතුරු අකුසලයේ ගෙවන්නයි කියන ඔය പ്രേත ලෝකෙ විඳවන්නේ. එතකොට නිරේන් නිදහස් වුණා ඒකේ ඉතුරු අකුසලයක් තිබුණොත් പ്രേත ලෝකේ අමනුෂ්‍යෙක් හැටියට ඉතුරු ටික ගෙවනවා. එතකොට අපිට පේනවා මේ භයානක සසර ගමන කොච්චරනම් භයානකයි. අපි දැන් මෙහෙම නිදහසේ හිටියට බණ ටික අහගෙන බැරි වෙලාවත් හුස්ම ටික යනකොට කරපු අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුනොත් කාටවත් බේර ගන්න බෑ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. කරපු පින කුසලයේ හැම වෙලෙම බලවත් කරගන්න. ධර්මාවබෝධය පිණිසම හැම වෙලෙම කටයුතු කරා. නිතර සද්ධාව දියුණු කරා. තුනුරුවන් ගුණම හිතන්න. සිල් රකින්න. දහම් දැනුම ඇති කරගන්න. පුළුවන් තරම් ඔබේ ශක්ති පමණින් පුංචි පින්කම් හරි ජීවිතේ කරන්න කරපු පින මෙනෙහි කරා. මම මේ වගේ පින් කරා මගේ ජීවිතේ මම මේ තරම් පින් කරගත්තා කියලා කරපු පින හැම මොහොතේම සිහි කරලා බලවත් කරා. අන්න එතකොට ඔබට මරණ මංචකයේ අසරණ නොවි ආසන්න කුසලයක් හැටියට පින මතු කරගන්න පුළුවන්. ඒ නිසානේ ඉස්සර මිනිස්සු පින් පොතක් පවා තියාගත්තේ. තමන්ගේ ජීවිතේ හැම මොහොතේම කරන පින් ලියනවා. පොතක ලියනවා. ලියලා දවස ගානේ පින සිහි කරන කියවනවා. අපි හිතමු වයසට යනකොට ඇස් පේන්නේ නැති වුණා කියලා. අඩු ගානේ දරුවෙකුට මුණුබුරෙකුට හරි කියනවා මේක මට ඇහෙන්න කියවපන් කියලා. අහාගෙන ඉන්නවා වැඳගෙන ඉස්සර පරණ මිනිස්සු එහෙමයි. එතකොට ඒ වගේ තමන් කරපු පින හැම වෙලෙම සිහි කරා. එහෙම පින සිහි කරන්න නූපන් කුසල් උපදිනවා. උපන් කුසල් බලවත් වෙනවා. එතකොට මරණ මංචකේ පවා අපිට අපි කරපු පුංචි පිනක් හරි බලවත් වෙලා සුගතියක යන්න ක්‍රමේ හදා ගන්න පුළුවන්. දැන් බලන්න ඔබයි විමානවත්තු අහලා ඇතිනේ. දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා.
බොහෝ දෙවිවරු ගැන සඳහන් වෙනවා මේ මහා ලොකු පින් කරපු අය නෙමෙයි. සමහරු එක බත් හැන්ද පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියායි. ඊළඟට උක්දණ්ඩක් මිරිකලා පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියායි. පිට්ටු කෑල්ල පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියාය ගැන තියෙනවා. ඉතින් අපිට හිතෙන්න පුළුවන් ඕවත් නිකන් මහ ලොකු පිනක්ද කියලා නේ. එහෙම අපිට හිතෙනවා සමහර ලාවට. එක වතුර ටික දන් දීලා දිව්‍ය ලෝකෙ ගිය දිව්‍යාංගනාව ගැන තියෙනවා. අපි කොච්චර පින් කරනවද? කටින පින්කම් කරලා ඇති, ඇහුවොත් මහ විශාල සාංගික දාන දීලා ඇති. හැබැයි අපිට වෙන්නේ අපි කොච්චර ලොකු පින් කරත් අපි මේ පින සිහි කරලා බලවත් කරගන්න දන්නේ. ඒ නිසා කරන පින පුංචි පිනක් වුණත් ඒ පින හිතන්න බලවත් වෙනවා. ඒ පින හැම වෙලෙම සිහි කරන්න මගේ ජීවිතේ මම මේ වගේ පින් කරා කියලා හිතන්න මේ පින බලවත් වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය තුළ අකුසල් යටපත් කරගෙන කුසල් පින් බලවත් කරගෙන මරණ මංචකේ පවා පිනම බලවත් කරගෙන මේ භයානක සසර ගමනින් මිදිලා සුගතිගාමීව නිවන කරා යන සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් ඔස්සේ ධර්මාවබෝධය කරා යන්නම ඔබ හැම දිනාටම මේ සියලු පිනම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ බණහන අපි ඔබට සිහිපත් කරනවා. අපි මාසිකව භාවනාමය වැඩසටහන් සිදු කරනවා. මේ වැඩසටහනේ විශේෂ භාවනා වැඩසටහනක් හැටියට මේ මාසේ 20 සිනසුරාදා දවසේ කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ උදේ 8:00 ඉඳන් භාවනාමය වැඩසටහනක් පැවැත්වෙනවා දහවල් වෙනකම්. ඒ නිසා අපේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ බණහන අපි ඔබට ආරාධනා කරනවා මේ 20 වෙනි සෙනසුරාදා කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ මේ භාවනාමය වැඩසටහනට උදේ 8:00 වෙනකොට සුදු අතින් සැරසිලා සම්බන්ධ වෙන්න කියලා අපි ඒ කාරණය සිහිපත් කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම එමිස් පෙරේරා වෙද මහතා ඇතුළු පවුලේ ඥාතීන් තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. අංක 415 එක පන්සල හන්දිය මා කුඹුර පන්නිපිටිය පදිංචි එමිස් පෙරේරා වෙද මහතා ඇතුළු පවුලේ හැම දෙනාම කල්පනා කරගන්න මේ ධර්ම දානමේ මහා පිංකමේ ඔබ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. ඒ වගේම හදිස්සියේ මිය පරලොව ගිය සුජීව තිස්ස කුමාර පුතණුවන් ඇතුළු පවුලේ සංසාරගත මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහි කරගන්න. ඒ වගේම රණවීරගේ මිසිනෝනා මෞතුමිය, ඒ වගේම මා කුඹුරගේ බස්තියන් පෙරේරා පියතුමන්, ඒ වගේම මා කුඹුරගේ එම්.සී. පෙරේරා සොහොයුරා, මා කුඹුරගේ පබිලිස් පෙරේරා සොහොයුරා, මා කුඹුරගේ දුලියානා පෙරේරා සොහොයුරිය ඇතුළු මියගිය සියලුම ඥාති. මේ නම් සඳහන් කරපු අය වගේම පරම්පරාගත සියලු ඥාති සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ පින්වතුන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදී සුජීවත්ව ඉන්න හැම දිනාටමත් ඒ වගේම මේ පින්වතුන්ට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන අතිපූජනීය වග විමල නාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ පින්වතුන්ට ධර්මයෙන් උදව්පකාර කරන සියලුම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාත් තමන්ගේ හිතවතුන් ඥාතීන් ඇතුළු සියලු දෙනාමත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්මනාහිමිපාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ගරු දේශකයන්න් වහන්සේටත් මේ සියලු පිනෙන් ඔබ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ වන්දනා කරගන්න ඔබට සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එලෙසින්ම බෞද්ධ ආගුවන් විදුලිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.